And now, live at 7. අපි අදත් මුලින්ම දකින්නට යමු ප්‍රධාන පුවත් සිරස්තල. වත්තලදී වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කරයි. ඒ කාර් එක ගියා වෙඩි තියලා. පසුගිය වසර 4 දූෂණ සෙවීමට ජනපති කොමිසමක්. බදු අඩු කරන ක්‍රමයක් හිටපු ජනපති කියයි. මගේ බිලියන 18 ඩොලර් බිලියන 18 කරුණාකරලා අරගෙන රටේ මිනිසුන්ගේ බදු ගන්නේ නැති රට පාලනය කරන්න. ජනතාව මුලා කරන ප්‍රකාශ ගැන සජිත් ප්‍රේමදාස කියයි. ඔය මහා දේශප්‍රේමී ඇත්තෝ එක එක ගෝනි බිල්ලම වල ඒකීය භාවය නැති වෙනවා අමුතොම් පච. ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බව ජනාධිපතිවරයා පවසනවා. ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි. මේ අතර ගත වූ සිව්වසර තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කොට තිබෙනවා. මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ දිනේදී ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක නිරත වුණා. ජනාධිපති නිලනිවසේදී පැවති සාකච්ඡාවේදී ගත් තීරණ පිළිබඳ අදහස් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නියෝජිතයින් යෝජිත ව්‍යවස්ථාව හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන බලපෑම ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනකොට මතුවලා තියෙන බෙහෙත් හිඟේ ජල බීතිකා රෝගය මර්ධනය කරන්න අවශ්‍ය කරන අදාළ එන්නත ලංකාවේ කිසිදු රෝහලක අද වෙනකොට නැහැ. මේ සියලු කාරණා ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළා. ඉතින් ජනාධිපතිතුමා සියල්ල ඉතාම හොඳින් ග්‍රහණය කරගත්තා. විශේෂම සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් එතුමා ඉතාම පැහැදිලිව කිව්වා එකඟතාවයේ ලබාගත යුතු ආයතන පද්ධති එකකින්වත් විධිමත් විදිහට එකඟතාවයේ ලබාගෙන නොමැතිව තමයි මේ ගිවිසුම අත්සන් කරන්නේ කියලා මේ වෙනකොට එළි වෙලා තියෙනවා කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. තමයි කැබිනට් මණ්ඩලය රවට්ටලා මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා කියන එක අද වෙනකොට ජනාධිපතිතුමාට ඉතා හොඳින් අවබෝධ වෙලා තිබුණා. ජනාධිපතිතුමා අද දවසේ එකඟ වුණා. පහුගිය අවුරුදු 4 සමස්තයක් විදිහට වෙලා තියෙන මේ දූෂණ හොයන්න විශේෂ ජනාධිපති කමිෂන් සභාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් රජය දෙමළ ජාතික සන්ධානය සමග කටයුතු කරන්නේ උතුරේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට බව සජිත් ප්‍රේමදාස ඇමතිතුමා පවසනවා. හම්බන්තොට අඟුණුකොළ පැලැස්සේ පැවති උදා ගම්මාන වැඩසටහනකට එක්වෙමින් එතුමා මේ අදහස් පළ කළා. හම්බන්තොට අඟුණුකොළ පැලැස්ස සිරි සරණගම උදා ගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණේ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සැමට සෙවන යලි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 152 වෙනි ආදර්ශ ගම්මානය වන මේ ගම්මානය නිවාස 23කින් සමන්විතයි. ඔය මහා දේශප්‍රේමී ඇත්තෝ මේ එක එක බොරු කියලා එක එක ගෝනි බිල්ලම වල අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. බෞද්ධ ධර්මයට මුල් තැන නැති වෙනවා. ඒකීය භාවය නැති වෙනවා. අමුතොම් පච. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ද්‍රවිඩ සංධානයත් එක්ක ඩීල් එකක් දාලා රට තියෙන එකට බාර දෙන්න. රට පාවා දෙන්න ඩීල් ගහුවේ නෑ. හැබැයි ඒ එක ඉල්ලීමක් කරාපේ. අනේ උතුරු නැගෙන හිර විපතටපත් වුණු මිනිස්සුන්ට ගෙවල් ටික හදලා දෙන්න. ඉඩම් බෙදලා දෙන්න. වාරි මාර්ගය හදන්න. පාරවල් ටික හදලා දෙන්න. ඉස්කෝල ටික හදලා දෙන්න. ඉස්පිරිතාල ටික හදලා දෙන්න. මෙන්න ඩීල් එක. උතුරු නැගෙන හිර අපේම මාතෘ භූමියේ කොටසේ ඒක අපි කරන්න ඕන. ඔන්න ගිවිසුම. වර්තමානයේ ජනතාව බදු බරින් හෙම්බත් වී සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ හෝමාගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී. හෝමාගම ආසනයේ නියෝජිත සමුළුව ඊයේ පසුරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වී ටික විකුණ ගන්න බෑ. එළවලු ටික විකුණ ගන්න බෑ. විලක් නැහැ. හැබැයි ගන්න ගියාම කඩේට මිල වැඩි. මේක තමයි ඇත්ත කතාව මේ රටේ. ජනතාව බදු බරෙන් හෙම්බත් වෙලා. මිනිසුන්ගේ අතේ සල්ලි නැහැ. අපි කරපු වැඩපිළිවෙල අනුව ගමේ මිනිසුන්ගේ අතේ සල්ලි තිබුණා. ගමේ මිනිසු කාර් ගත්තා. ත්‍රී වීල් ගත්තා. මොටර්සයිකල් ගත්තා. ඒවා තුලින් තමයි රටක් සංවර්ධනය. අද කොහොමද? අද ඒ සල්ලි නැහැ. ඒ සල්ලි තිබුණත් අද ඒ සල්ලි වල වටිනාකම අඩු වෙලා. ඒ නිසා මේ තත්ත්වය රටින් විනාශ වෙන්න ඕනේ. පුළුල් බලවේගයක් අපි එක්කව කරනවා.
බොරු ප්‍රචාරම දැන් ආරම්භ කරලා තියෙනවා. රත්තරන් අස්සියෝ ගැන දැන් කාම හොයනවා. මගේ බිලියන 18 එනකම් මම මේ බලාගෙන ඉන්නේ. ඉක්මනට හොයලා දෙන්න. මේ අහිංසක මිනිසුන්ගෙන් බදු ගන්නේ නැතුව මගේ බිලියන 18 ඩොලර් බිලියන 18 කරුණාකරලා අරගෙන මේ බඩු මිල සාමි රටේ මිනිසුන්ගේ බදු ගන්නේ නැති රට පාලනය කරන්න අඩු ගානේ මුන්ට පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹ තුර්ග තරඟ පිටියේ පැවති අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ ඊයේ පස්වරුවේ පැවති තරඟයක් නැරඹීමටත් එක් වුණා. තවත් පුවත් රසක් සවිස්තරාත්මකව දකිමු මේ විරාමයෙන් අනතුරුව. මාලය කැඩු සොරා ඇල්ලූ දිරිය කත. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වන්නේ live at 7 සමගින්. දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ පසුගිය දින 51ක කාලය තුල මෙරට සිදු වූ විනාශය මේ වන විට සාර්ථක ලෙස මැඩපවත්වමින් සිටින බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ මාතර පිටබැද්දර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. රටක් පාලනය වෙද්දී ඒ රට පාලනය කළ යුතු ආකාරය පිළිබඳව තියෙන ලියකියවිල්ලක්. ඒකට කියන්නේ ව්‍යවස්ථාව කියලා. ඉතින් ඒ ලියකියවිල්ලේ ලියලා තිබ්බ විදිහට නෙවෙයි අපේ රජය ඉවත් කරේ. නිත්‍යානුකූල උනේ නැහැ. ඒ දින 52 ප්‍රමාදය නිසා මුළු රටටම ලොකු අපරාධයක් තමයි සිද්ධ වුනේ. ආර්ථිකයේ හිර වුණා ඒ කෙටි කාලේ. සංචාරකයෝ එන එක නතර වුණා. දැන් අපි නැවත ඒ විශ්වාසය ගොඩනගාගෙන ඒ වෙච්ච හානිය නිසා ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්න ටික මගහැරගෙන ඉස්සරහට යන්න අවශ්‍ය මුදල් හොයන්න කටයුතු කරගෙන යනවා. අපි කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ගත්තා. ඒ අවශ්‍ය මුදල් ටික ලබා ගන්න ක්‍රමවේදයක්. ඒ වගේම මේ වර්ෂයට වැඩ කරන්න අවශ්‍ය මෙරටේ ආදායම් සහ ඒ සඳහා අවශ්‍ය ණය ටිකට අමතරව ලබන අවුරුද්ද වෙද්දී තව තවත් අපේ රටේ ආදායම් වැඩි කළා මේ ණයබර අඩු කරන්න අපි ගෙනියපු වැඩසටහන් ටික ආයත් වේගෙන් ගෙනියනවා. ජනතාව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට සූදානම් නම් තමාද ඊට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ඊයේ කොළඹදී පැවති වියත්මග සංවිධානයේ වාර්ෂික සුහද හමුවට එක්වෙමින්. බොහෝ දෙනෙක් අපේ රට මිට වඩා යහපත් මාර්ගයකට යොමු කරවන්නට අවශ්‍යයි කියලා මතයක ඉන්නවා. සමාජයේ සියලුම පළවල සෑම දෙනෙක්ම බලාපොරොත්තු වෙන දෙයක්. අපේ රට අනිත් ලෝකයේ අනිත් රටවල් වගේ ඉදිරියට යන්නට නම් මුලින් ශ්‍රී ලාංකිකයෙක් කියන හැඟීම තහවුරු කරගන්නට ඕනයි කියන එක තමයි මම හිතන්නේ. අපිට විවස්ථාවක් මේ රට කඩනවා කියන එක කිව්වට මම හිතන්නේ ඒකෙන් අපිට ජනතාවට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා. ඊට ඉස්සෙල්ලා ජනතාව ජාතිකත්වය හරහා ශ්‍රී ලාංකිකයෙක් බව හඳුනා ගැනීමේ වැදගත්කම ඔහු වෙතට ගෙන ගියොත් එයාට ඉබේම තේරුම් යයි අපි රටක් හැටියට එකට සිටිය යුත්තේ ඇයි කියන්නේ. ආසියාවේ දියුණු හැම රටකම හැම නායකයෙක් රට ගැන ජාතිකත්වය ගැන ජනතාව අතරට ගෙනහිල්ලා තමයි රට දියුණු කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ අපි දන්නවා ජනාධිපතිවරණයක් තියෙන්නට ඕන. මම නම් මේකට ලෑස්ති, ඔබත් ලෑස්ති. 1978 ව්‍යවස්ථාවට වඩා නව ව්‍යවස්ථාව බල සම්පන්න බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කරනවා. මේ අතර අර්ජුන රණතුංග අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට බෙදෙන ව්‍යවස්ථාවක් ගෙනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි. වෙනදා රජයේ සේවක විතරයි ඉන්ටරික් කරන්නේ. දැන් අගමැතිලා ඉන්ටරික් කරනවා. එහෙම තමයි අලුත් ආණ්ඩුක්‍රම ප්‍රස්තාව. අලුත් ආණ්ඩුක්‍රම ප්‍රස්තාව වෙනස්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 78 ලියපු එකට වැඩිය මේ පාර 2015 ජනවාරි 8 වෙනිදා ලියපු එක බල සම්පන්නයි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ අත්තරෝමතික විධායක ජනාධිපතිකමේ තියෙන බලතල එතුමා අවසි කළා. එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන ලේසි වැඩක් නෙමෙයි. රට බෙදෙන ව්‍යවස්ථාවක් මේ රටට ඉදිරිපත් කරන්න අපි ඉදිරිපත් කරන්න කවටවත් දෙන්නේ නැහැ. ඒක විපක්ෂයේද ආණ්ඩුවද කියන එක නෙමෙයි. පහුගිය කාලේ සම්බන්ධන් හිටපු විපක්ෂ නායකතුමා කිව්වේ රටේ ඒකීය භාවය තියාගෙන තමයි අනිත් දේවල් කරන්න ඕනේ කියලා. පොත්දැන පෙරමුණට දැන් සුළුපක්ෂ 29ක් විතර පමණ එක්කව වෙලා තිබෙනවා කියන. ඕගොල්ලන්ගේ නම්බර ගැන මම කතා කරන්න දන්නේ නැහැ. පහුගිය කාර්යයේ නම්බර තියනවා කියලා කිව්වනේ. පිදිරියේදී ඡන්දයකට යනකොට අපි පෙන්නන්නම් කවුද අපිත් එක්ක ඉන්නේ. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිල්ලා කියනවා මේ ව්‍යවස්ථාව මේකේ සිංහල බෞද්ධයන්ට ලොකු අභියෝගයක් තියෙනවා කියලා. බොරු කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ගේ කතාව හැමදාම මේකනේ. මිනිස්සුන්ට කියන්න දෙයක් නැහැ. හැමදාම මේ වගේ බිල්ලෝ මවාපු එකනේ කරේ. දැන්
අලුත් බිල් එකක් මවන්න බලනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 මොකද මවාපු බිල්ල මාව විදුලි පුටුවට යවන්න යනවා. එයාව විදුලි පුටුවට යවුවද? වර්තමාන ආණ්ඩුව තමයි මේ රට තුළ ඒකීයත්වය රැකලා බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබා දීලා උතුරු නැගරේ ඉන්න හමුදාව ඉවත් කරන්න නැතුව දමිළ ජනතාවට සාධාරණ වෙන විදිහේ ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ අපි කියන එක මහින්ද මහත්තයාට ඔබතුමන්ලා ගිහිල්ලා කියන්නේ. වත්මන් දේශපාලන තත්ත්වය සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජිතයින් කිහිප දෙනෙක් අද අදහස් පළ කළා. දැන් එන මාසයේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන ආයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා දමිත සන්ධානයේ සහයෝගය අවශ්‍යයි. එහෙම තත්ත්වයක් තුළ මොකද්ද මේ පාර්ලිමේන්තුවට තියෙන සුජාතභාවයේ පරම්පරා ගණනකට බලපාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට මේ කැබිනට් මණ්ඩලයේ ගිරාපෝතක දේශන පවත්වන මහත්තුරු මේ අයවැය ලේඛනයෙන් ජනතාවට සහන මල්ලක් ලැබෙන බව ප්‍රකාශ කළා. හැබැයි මේ කියන ටික ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනගන්න ලැබුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්පූර්ණයෙන් මේ ගිවිසුම් වලින් ඉවත් වෙනවා. මේ මූල්‍ය අර්බුදයේ වැසැංගීම සඳහා මාධ්‍යවලට කියනවා හැම මාධ්‍ය ආයතනයක්ම ගිහිල්ලා ඕනෙම മന്ത്രിවරයෙක් හම්බ වෙච්ච ගමන් කවුද ජනාධිපති අපේක්ෂක? මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, කුමාර වෙල්ගමද, රංග බණ්ඩාර කවුද කියලා නම් වගයක් හදාගෙන ජනාධිපති අපේක්ෂකයා කියනවා. එතකොට අර ගුවන් කාලයෙන් වැඩි ප්‍රමාණයක් කියන්නේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක කියන්නේ. ඒකේ මේකේ ඇත්ත අරමුණ තමයි මේ තියෙන විශාල අර්බුදය මාධ්‍ය වලින් වසන් කරන්නේ. අගමැතිතුමා ඉදිරිපත් කරපු වාර්තාවේ සිංහල පිටපත මේ ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍ය ඉරක් උරුමිත්ත නාඩු යන්නේ නොබෙදුණු රටක් අදහස් වේ කියලා. මේක හරියට මහත්තයා ගෙදර ඇවිල්ලා නෝනාට කියනවා මම අනේ ඔයාටත් වඩා අම්මට ආදරෙයි කියලා. නෝනාත් ඉතින් හිතනවා කමක් නැහනේ. ලේකිරි කරලා පොපු අම්මටනේ ආදරේ මට වඩා කමක් නැහනේ කියලා. දවසක් හඳපානේ අල්ලපු ගෙදර මහරාය වැටෙන් පැනලා එනවා නෝනාටම අහු වෙනවා. එතකොට කියනවා මම අම්මා යනුවෙන් අදහස් කරේ අල්ලපු ගෙදර දරුවන්ගේ අම්මාය කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. සේනා දළඹු උවදුර නිසා මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම ගොවීන් සිටින්නේ දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීලා. කෘෂිකර්ම බලධාරීන් පෙන්වා දෙන්නේ මේ උවදුර ඉදිරියේදී වීවගාවටත් ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙනවා කියලා. මේ අතර දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සුසුම් හෙලන්නේ Tamanගේ වීවගාවට වැළඳුණු ලෙඩේ හරි හැටි හොයාගන්නවත් බැරිව. මෙවර මහකන්නේ වීගොවිතන ආරම්භ කරලා මේ වන විට මාස 2ක පමණ කාලයක් ගත වෙලා අවසන්. එහෙම වගා කරපු වීවගාව බොහෝ ප්‍රදේශවල මේ වන විට පූදින්නත් පටන් අරන්. කොහොමුණත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වීවගා කළ ප්‍රදේශ රැසකම වගාවන් තවමත් පීදිලා නැහැ. ඒකට හේතු වෙලා තියෙන්නේ හඳුනා නොගත් රෝගයකට එම වගාවන් ගොදුරු වීම. මේ මාස දෙකක් විතර උනා මේ ගොයමට ඉතින් හැදෙන්නේ තෙලුත් ගියවා ඉතින් පොහොරත් ගියවා උගුරුම ඉතින් මේ හැදෙන්නේ අකම් දැල්ලේ ඉඳලා කහ වෙලා යන්නේ. බීජ ඉතින් මේ රජේ පාමේ ගිතා ගෙල්ලව පුරක්. මීට කලින් මේ වෙලා තියෙනවා. මෙහෙම මොනේ මේ කලින්. ගොයම් ගසේ කොටසක් කහ පැහැ ගැන්වීම මෙම රෝගී තත්ත්වයේ ප්‍රධාන ලක්ෂණයක්. ගොවින් පෙන්වා දෙන්නේ මෙම රෝගී තත්ත්වය නිසා ගොයම් ගසේ වර්ධනයද අඩාල වෙලා තියෙනවා කියලයි. මේ පිළිබඳව හොයා බලන්න ආව දඹුල්ල කෘෂි උපදේශකවරයා මෙම රෝගය ගැන පළ කළේ මෙවැනි අදහසක්. හිතන්නේ මේ මාක්තරි විෂවීමක් හෝ බැක්ටීරියක් වගේ එකක් කියලා තමයි අනුමාන කරන්නේ. මට පියවීම බලලා මට කියන්න අමාරුයි ඒක. මම ඒක පරීක්ෂණාගාරයට යවලා බලලා හරි උත්තරයක් ලබා දෙනවා. මීට කලින් මේ වගේ රෝගයක් හම්බ වෙලා නැද්ද? නෑ ඒ නේනකම් මට මෙහෙම වාර්තා වෙලා නෑ. මේ අතර බඩගිනිගු වගාව ආශ්‍රිතව පැතුරුණු සේනා දළඹු උවදුර වීවගාවටත් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 16 වෙනිදා සිට ගොවින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් දිවින පුරා ක්‍රියාත්මක කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් WMW වීරකෝන් මහතා සඳහන් කළා. සේනා දළඹු උවදුර හේතුවෙන් මෙරට බඩගිනිගු වගා කළ හෙක්ටයාර 80000න් හෙක්ටයාර 45000කටම මේ වන විටත් හානි සිදුව තිබෙනවා. තවත් පුවත් දකින්නට යමු මේ විරාමයෙන් අනතුරුව. වත්තල වෙඩි ප්‍රහාරයේ ඉලක්කය කවුද? This is Live at 7. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වන්නේ Live at 7 සමගයි. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් විරුද්ධයි. ඒ වගේම ජනතාවට අවශ්‍ය ව්‍යවස්ථාවක් නෙවෙයි ජීවත් වීමේ ප්‍රශ්නෙට විසඳුම්. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ප්‍රදේශ කිහිපයකදී මේ අදහස් පළ කළේ ජනහමු සහ මාධ්‍ය හමුවලදී. දෙමළ ජනතාව වෙනුවෙන් යම්
සාධාරණයක් සිද්ධ වෙන්න ඕනේ. හැබැයි මේ මොකද්ද කියන එක මේ රටේ මහජාතිය දැනගන්න ඕනේ. අද රනිල් වික්‍රමසිංහ මහත්මයා ව්‍යවස්ථාව ගේනකොට එක්සත් ජාතික පක්ෂය ඇතුළේම කියනවා ඒකට විරුද්ධව අපි කටයුතු කරනවා කියලා. එහෙමනම් තමන්ගේ පක්ෂය ඇතුලේ මේ කියන ව්‍යවස්ථාවට පැහැදිලි බහුතරයක් එකක නැත්නම් විපක්ෂයේ සහයෝගය ලබා ගැනීමේ කිසිම තේරුමක් නැහැ. මැතිවරණවලට බය වෙච්ච ආණ්ඩුව දැන් සෙල්ලම් දාන්න පටන් අරගෙන තියෙනවා ව්‍යවස්ථාවක් ඉස්සරහට ගෙනල්ලා. වික්‍රමසිංහ මහත්තයා කියනවා බුද්ධ ආගමට තියෙන තැන අලුත් ව්‍යවස්ථාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි අපි පාර්ලිමේන්තුවට දාපු එකේ බලනකොට ශ්‍රී ලංකා ජනරජය බුද්ධ ආගමට පළවෙනි ස්ථානය ලබා දී යුත්තේ කියන එක නෑ. ජනරජය කැලයින් කළා. මේ කටයුතු කළාට විරුද්ධව අපි දිවිහිමියෙන් නැගිටින්න ඕනේද නැද්ද? මේ මොහොතේ අවශ්‍යතාවය ව්‍යවස්ථාවක් නෙවෙයි. මේ පාර්ලිමේන්තුව පළදක් සම්මත කරගන්නවත් සුදුසු තැනක නෙවෙයි තියෙන්නේ. අද මේ පාර්ලිමේන්තුව විකෘති වෙලා නිලභාවයේ අවලංගු වෙලා තියෙනවා. අවශ්‍ය වෙන්නේ මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා කරන ඕනෑම වෙනස්කමක් කරන්න පිරිසුදු ජනතා පරමාධිපත්‍ය තහවුරු කර ගැනීම. මේ වෙලාවේ ජනතාවට අත්‍යවශ්‍ය වන්නේ ව්‍යවස්ථාවක් නොව ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්නය. අපිට තියෙන ව්‍යවස්ථාව හැල්ඩු වෙලා බාල්දු වෙලා මස්ත බාල්දු වෙච්ච ව්‍යවස්ථාවක් 20 වෙනි සංශෝධනයත් ඇවිල්ලා තියෙනවා. ව්‍යවස්ථාවක් ඕනේ. හැබැයි මේකට වෙලාව නෙමෙයි. ලැබූ ජයග්‍රහණය ඉදිරියටත් රැක ගැනීමට නම් යලි අරගල කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. මහර ආසනයේ අද පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමට එක්වමින් එතුමා මේ අදහස් පළ කළා. මම දකින විදියට මේ මොහොත වෙනකොට අගමැති සහ ඇමති මණ්ඩලයේ ඉන්නේ අර වතුර නටනකම් හැලියේ ඉන්න කහුළුව ටික වගේ. මොකද මට නිකන් ඉවෙන් වගේ දැනෙනවා මේ ලැබපු ජයග්‍රහණය හුඟක්කල් පවත්වාගෙන යන්න අපට හැකි වෙනද? එහෙම පවත්වා ගන්න යන්න නම් අපිට විශාල කැපකිරීමක් තව ඉදිරියටත් කරන්න වෙයි. අද වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. දැන් මගෙන් පුද්ගලිකව පරිගන්න. මගේ නම ඇරියා ඇමති මණ්ඩලයට ෆොන්සේකට ඇමති ධූරයක් දෙන්න බෑ. පෙරේදා රංගබණ්ඩාර ගියා දිවුරන්න රංගබණ්ඩාරගේ ෆයිල් එක විසි කරා. ඒ කැබිනට් නෝන ඇමති කෙනෙක් හැටියට. ව්‍යවස්ථාවේ පැහැදිලිවම තියෙද්දි අගමැතිතුමාගේ උපදෙස් මත කැබිනට්ටුව පත් කළ යුතුයි ඇමතිවරු පත් කළ යුතුයි කියලා ඒවා නොකරනවා නම් තාමත් ජනාධිපති ඒ කියන්නේ තාමත් ප්‍රජාතන්ත්‍රවාදය 100% අපිට ලැබිලා නැහැ. මගේ තියෙන මේ සුළු දේශපාලන අත්දැකීම් එක්ක මට ඉව වැටෙනවා. තව මාස දෙක තුනක් යනකොට අපිට ඉදිරියටත් තව නැවතත් සටන් පටන් ගන්න සිද්ධ වෙයි කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා හවසට ටීවී එකේ ඉස්සරහට එනවා. ඇවිල්ලා කියනවා රට බෙදෙන ව්‍යවස්ථාවක් ගේන්න හදනවා. ෆෙඩරල් එක ගේන්න හදනවා. මේ රට ඉවරයි කියලා වචන දෙකක් කියලා යනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි අපි වයසට යනකොට බොරු කියන්නේ නැහැ. අපි තරුණ කාලේ ඔය කුපාඩි වැඩ කරාට වයසට යනකොට ඒව කරනවා අඩුයි. ඒ මැරෙන්න ලං වෙන හින්දා අපි බලන්නේ වයසට යනකොට පිනක් දහමක් කරගෙන ඇත්ත දේවල් කතා කරගෙන ජීවත් වෙන්න තමයි බලන්නේ ජීවිතේ ඉතිරි කාලේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා එයා වයසට ගිහිල්ලා තියෙන එකත් අමතක වෙලා තියෙන්නේ. දැන් යානේ ඒකත් අමතක වෙලා පට්ටබල් බොරු කියනවා. තයිපොංගල් උත්සවයේ හේතුවෙන් රජයේ සියලු දමිළ මාධ්‍ය පාසල් හෙට දිනේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. එමෙන්ම උතුරු හා නැගෙනහිර පාසල් සියලුම පාසල් හෙට දිනේ වසා තැබීම සඳහා පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කොට තිබෙනවා. ඒ පුවතත් සමගින් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් පසුගිය 4 වෙනිදා අම්පාර කරංගාව ප්‍රදේශයේ වෙළඳසැලක හිමිකාරියගේ මාලය කඩා ගැනීමෙන් අනතුරුව පලා යාමට උත්සාහ කළ පුද්ගලයෙකු ලුහුබැඳ අල්ලා ගැනීමට ඇයට හැකිව තිබෙනවා. කරට අත තියලා මාලේ කඩාගත්තා. එහෙම අනිත් පැත්ත හැරුණා දිව්වා. මේ හිතුනේ මට මගේ මාළනේ කඩාගත්තේ කියලා. ඒ ශනිකවම මා දිව්වා පස්සෙම දුවලා ගිහලා බයිසිකලේ ස්ටාර්ට් එකේ තිබිලා ඇවිල්ලා තිබ්බේ. ඒත් එක්කම නැගලා යන්න හදනකොටම මං අතේ එල්ලලා කොහොම හරි ඇදලා ගත්තා. වැටුණා බයිසිකලෙත් එක්කම ඇඟ උඩට. ඊට පස්සේ ගමේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා අල්ලගත්තා. අදාළ කාන්තාවගේ එම වීර ක්‍රියාව අගයමින් උත්සවයක් පැවති අතර එහිදී නැගෙනහිර දිශාව බහර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයම්පති මහතා අතින් සුජාතා ලක්මාලි හට මෙලෙස ත්‍යාගයක්ද පිරිනැමුණා. හොරණ පොකුණුවිට වැලිගම්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටි යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගියා. මියගිය පුද්ගලයා පිටකොටුව පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ 33 හැවිරිදි කොස්තාපල්වරයෙකු වන අතර ඔහු රැකියාවට යමින් සිටි අතරතුර මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. ඊයේ රාත්‍රී පලාගල ගල්කීරියාගම කරවිලගල ප්‍රදේශයේ ගමන්ගත් ත්‍රිරෝධ රථයකට වන අලියෙකු පහර දී තිබෙනවා. පහර දෙමින් ත්‍රිරෝධ රථයේ සිටි අඹුසම යුවලක් සහ ඔවුන්ගේ වයස අවුරුදු 3ක් වන මිනිබිරිය තුවාල ලබා කලාවැව ග්‍රාමීය රෝහලට සහ අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කෙරුණා.
නව ව්‍යවස්ථාවක් සැකසීමට ඉතිරි අවුරුදු 1කමාර තුළ වත්මන් පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. රට බෙදෙනවා පෙබරවාරි 4 වෙනිදාට කලින් රට කඩන අලුත් ව්‍යවස්ථාවක් එනවා. ඉතින් එහෙම කියපු අයටම සිකුරාදා පාර්ලිමේන්තුවේ අහන්න සිද්ධ වුණා කො අලුත් ව්‍යවස්ථාව. ෆෙඩරල් වලින් ගොඩ යන්න වේලිච්ච පරණැල් වෙච්ච කණ්ඩායම බිල්ලොමවලා නැති ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කරා. සුමන්දිරන් මන්ත්‍රීවරයා පහුගිය දවස්වල කිව්වා පෙබරවාරි 4ට කලින් අලුත් ව්‍යවස්ථාවක් දානවා. එතුමා ඒක කියන්නේ උතුරේ දෙමළ ජනතාව රවට්ට. අවුරුදු 3මාරක් ගත වෙලත් කෙටුම්පතක්වත් ඉදිරිපත් කරන්න බැරි වුණා නම් ඉතුරු අවුරුදු 1මාර ඇතුලේ ව්‍යවස්ථාවක් හදන්න කොහොමත් මේ පාර්ලිමේන්තුවට බෑ. ඉන්වත් කමිටුවේ තියෙනනේ යෝජනාවලිය මේ තියෙන මන්ත්‍රීවරු අනිත් හැම පළාතකටම දෙන්නේ දෙක දීලා උතුරට 4ක් දාලා තියෙනවා. ඒකට අපි එකඟ නෑ. ලංකාවට මේ පොලිස් කොමිෂන් 9ක්. ඒකට අපි එකඟ නෑ. ඊළඟ ජනාධිපතිවරයා අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේනයන්මයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා. ඊළඟ හොඳ ලංකාවට ආපහු දෙන්නේ. කොහෙත්ම හොඳ නෑ. වත්තල හේකිත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ දෙපාර්ශවයක් අතර පවතින ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවයි. ඒ කාර්යක ගියා වෙඩි අද පස්වරු 3ට පමණ සිදු වූ මෙම වෙඩිතැබීමෙන් මෙලෙස මියගියේ මට්ටක්කුලිය ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. පොලිසිය පැවසුවේ ඔවුන් වත්තල හේකිත්ත ප්‍රදේශයේ කෝවිලකට ගොස් යලි එමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක් වී බවයි. වත්තල හේකිත්ත පාලම පසු කරමින් ධාවනය වෙමින් පැවති මේ සුදු පැහැති මෝටර රථයට තමයි කිසියම් පිරිසක් වෙඩි ප්‍රහාර ගණනාවක් මෙල්ල කර තිබුණේ. තවත් මෝටර රථයකින් පැමිණි පිරිසක් තමයි මේ වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබෙන්නේ. T56 වර්ගයේ ගිනි අවි දෙකක් මෙම වෙඩිතැබීමට භාවිත කර තිබෙනවා. වෙඩිවැදීමෙන් මාදි සහ චාල්ස් නැමැති දෙදෙනෙක් එම ස්ථානයේදීම මිය ගියා. වෙඩි තැබෙන අවස්ථාවේදී එම මෝටර රථයේ චාල්ස්ගේ බිරිඳ සහ දරුවාද සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ. මෙම වෙඩි තැබීම මද්‍රව්‍ය ජාවාරමක් මුල් කර ගනිමින් කලක සිට පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවටයි පොලිසිය සැක කරන්නේ. වෙඩි තැබීම බුම්මා නැමැති පාතාල කණ්ඩායමක සමාජිකයින් විසින් සිදු කර ඇති බවත් මියගිය චාල්ස් නැමැත්තා මීට පෙර ඝාතනය කළ සෙල්වි නැමැත්තියගේ ඥාති පුත්‍රයෙකු වන බවත් පොලිසිය සඳහන් කළා. මීට පෙර අවස්ථා කිහිපයකදීම සෙල්වින්ගේ පාර්ශවයේ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම් කිහිපයක්ම වාර්තා වුණා. එහි ආසන්නතම සිදුවීම වාර්තා වුණේ පසුගිය පළමුවෙනිදා කොළඹ ජම්පටා වීදියේදී. එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් රිවෝල්වරයකින් මැල්කම් නැමැති පුද්ගලයෙකුට වෙඩි තබා තිබුණා. වෙඩි වැදීමෙන් ඔහුට තුවාල සිදු වූ අතර මැල්කම් නැමැත්තා සැලකෙන්නේ කුඩු සෙල්විගේ ඥාතිවරයෙක් ලෙසටයි. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ බුම්මා නැමැත්තාටයි. ඒ පුවතත් සමගින් අප live at 7 තුලින් සමුගෙන යනවා. අපි යලිත් හමු වෙමු අද රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.